සුබ දවසක්. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සැමව පිළිගන්නවා. ඒ අතරම මේ අවස්ථාවේ අපව සජීව විකාශය කරන ආයතනත් පිළිගන්නවා. ඔබට විශේෂයෙන් අපි අද කොවිඩ් රෝගය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතරතුර කොවිඩ් රෝගය හා සම්බන්ධව මානසික ගැටලු සහ මානසික රෝග සහිත රෝගීන්ට ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා මනෝ විශේෂඥ වෛද්‍ය නීල් ෆර්නෑන්ඩෝ මහතාට. ප්‍රථමයෙන්ම මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ ඩෙල්ටා ප්‍රභේදය ගැන පැහැදිලි කිරීමක් කරන්නට. මම හිතන්නේ සංඛ්‍යාවන් ගැන පිළිබඳ යම්කිසි ගැටලුවක් මතුවී ඇති බව පෙනුණා අපිට. විශේෂයෙන් කියන්න ඕනේ මේ දක්වා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වෙලා තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් 18 දෙනෙක් ගැන පමණයි. මේ 18 දෙනා සංඛ්‍යාත්මකව ආවේ ඔබට මතක ඇති ප්‍රථමයෙන්ම රෝගීන් 5 දෙනෙක් වාර්තා වුණා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාගාරයෙන්. ඉන්පසුව තව රෝගීන් 14ක් වාර්තා වූ බව පැවසුණා. 14යි 5යි 19යි. නමුත් එහිදී දෙවනුව පැමිණි 14 පළවෙනුව වාර්තා වූ 5 දෙනාගේ සාම්පල් නැවතත් තිබුණ බැවින් එතනින් දෙකක් අයින් වුණා. එතකොට 17යි. ඊට පස්සුව අපි ඔබට ප්‍රකාශ කරා කොළඹ සරසවියේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ අධ්‍යයන කරනවා කියලා ජීන් සීක්වෙන්සිං. ඉදී කොළඹ සරසවියේ රසායනාගාරයෙන් තවත් එක් රෝගියෙක් වාර්තා වුණා ඩෙල්ටා ප්‍රභේදය සහිත. එවිට ජයවර්ධනපුර සරසවියෙන් වාර්තා වූ 17 දෙනාත් කොළඹ සරසවියෙන් වාර්තා වූ රෝගියාත් සමග සියලුම රෝගීන් මේ දක්වා වාර්තා වී ඇත්තේ 18 දෙනෙක් ගැන පමණයි. මම හිතනවා මේ පිළිබඳ පැහැදිලි වීමක් වෙන්නට ඇති කියලා. එතන අපි වැදගත් කරුණු කීපයක් ගැන කතා කරන්නට ඕනේ. මානසික රෝගීන් සහිත අයවලුන්ට කොවිඩ් රෝගය වැළඳුනහොත් ගත යුතු ක්‍රියාමාර්ග, ඔවුන්ට එන්නත්කරණය පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ කොවිඩ් රෝගය වැළඳීමෙන් පසුව යම් යම් මානසික ගැටලු ඇති වෙනවා නම් මේට ගත යුතු ක්‍රියාමාර්ග ගැන මේ සඳහා මම ආරාධනා කරනවා විශේෂඥ මනෝවෛද්‍ය නීල් ෆර්නෑන්ඩෝ මහතාට. මනෝවෛද්‍යවරයෙක් හැටියට කොවිඩ් ආසාදනය වැළඳීම සහ ඒ ආශ්‍රිතව ඇතිවන කරුණු කාරණා මම මුලින්ම කතා කරන්නම්. මේ ආසාදනය අපි කවුරුත් දන්නවා වෛරසයක් නිසා ඇතිවන ආසාදනයක් කියලා. නමුත් එවැනි ආසාදනයක් දැනටමත් මානසික රෝග තත්වයකින් පෙළෙන කෙනෙක්ට ඇති වුණොත් එහෙම නැත්නම් ඇති වෙයි කියලා යම්කිසි බියක් නැත්නම් තැතිගැම්මක් ඇති වුණොත් එහෙම නැත්නම් තමන්ගේ ගෙවල් අවට කාට හරි එවැනි තත්වයක් තියෙන බව දැනගත්තම අර ඕනෑම කෙනෙකුට ඇතිවන අපි සාමාන්‍යයෙන් හඳුන්වන ආතතිය කියන එක නැත්නම් මානසික ආතතිය නැත්නම් මානසික පීඩනය මානසික රෝගයක් තියෙන කෙනෙකුටත් ඇති වෙනවා. වෙනස තමයි මේ තත්වය නිසා මානසික රෝග තත්වයේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක අපි දන්නවා ඕනම මානසික රෝගයකින් පෙළෙන කෙනෙකුට වෙනත් මානසික පීඩාවක් ඇති වුනහම එහි ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ තියෙන රෝග තත්ත්වයේ යම්කිසි උත්සන්න වීමක් නැත්නම් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඊ타ත්ම වැදගත් වෙනවා එවැනි රෝග තත්ත්වයකින් පෙළෙන අය මේ දවස්වල විශේෂයෙන්ම තමන්ගේ ඒ මානසික ප්‍රතිකාර නිසි කලට නිසි වේලාවට ලබා ගන්න එක. මොනෑම හේතුවක් නිසා හෝ ඒ ප්‍රතිකාර ගැනීම අත් නොහල යුතුයි. වෛද්‍ය උපදේශකින් හැර. ඒක ඉතාමත් වැදගත්. එතකොට බැරි වෙලා හරි Tamanට සායනයකට යන්න විදිහක් නැත්තම්
තමන්ගේ ඥාතියෙක් පවුලේ තවත් කෙනෙක් ඒ වෙනුවෙන් යවලා ඒ සායනෙන් ඒ අවශ්‍ය බෙහෙත් ලබා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා මානසික සායනවල රෝගියා පැමිණියේ නැතත් ඒ ඥාතීන්ට ඇවිල්ලා ඒ ඖෂධ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක එකක්. එහෙම නැත්තම් එහෙමත් වෙන්න විදිහක් නැත්තම් සායනක ලබා දුන්න බෙහෙත් ටිකත් ඉවර නම් ඒ තමන්ගේ අතේ තියෙන ඒ තුණ්ඩුව නැත්තම් ඒ හුඟක් වෙලාවට මේ රෝගීන්ට පොතක් තියෙනවා. ඒ පොතේ සඳහන් වෙලා තියෙන ඖෂධ මොනවද කියන එක ඒ පොත ෆාමසියකට පෙන්නලා తాවකාලිකව සායනයට යන්න ලැබෙනකම් ඒ ඖෂධ ලබා ගැනීම සුදුසුයි. හුඟක් මානසික රෝගවලට දෙන ඖෂධ ඉතාමත්ම අඩු මිලකට තියෙන්නේ. ඒ නිසා ෆාමසියකින් ලොකු වියදමක් යන්නේ නැහැ. සතියකට දෙකකට වගේ අවශ්‍ය කාලයකට බෙහෙත් ගන්න. මේක මම කියන්නේ සායනයට යන්න ඉඩ ලැබෙනකම්. සමහර ප්‍රායෝගික හේතු නිසා යන්න බැරි වුණොත් වැදගත් වෙන්නේ ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම. ඒක ඉතාමත් වැදගත්. මේක ඒ රෝග වලින් පෙළෙන රෝග අයට වගේම වුන්ව රැක බලා ගන්න පවුලේ අයත් මේ පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍යයි. දැන් රෝග තත්ත්වයේ යම්කිසි විදියකින් උත්සන්න වුණා නම් මේ කොවිඩ් ආශ්‍රිතව ඇතිවන මේ පීඩනය නිසා කොහොමද ඒක දැනගන්නේ? ප්‍රධානම ලක්ෂණය තමයි සුලභම ලක්ෂණය තමයි නිින්ද යාමේ වෙනසක් ඇති වෙනවා. බොහෝ විට නිින්ද නොයාම ඇති වෙනවා. එතකොට හොඳට නිදාගෙන හිටපු කෙනෙක් දැන් ආපහු නිින්ද නොයනවා නම් ඒක අපි අවදානම් ලක්ෂණ නැත්නම් අනතුරු ඇඟවීමක් විදිහට සලකන්න ඕන. දැන් එවැනි තත්වයකදී හැකි ඉක්මනින් ඒ තමන් ප්‍රතිකාර ගන්න රෝහලට හෝ සායනයට හෝ ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගැනීම වඩා සුදුසුයි. දැන් මීට අමතරව මේ ආසාදනය අපි දන්නවා වෛරසයක්. ඕනම වෛරස් ආසාදනයක් හැදුනම ඒක මේ කොවිඩ් වෛරසයට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක අපි ඩෙන්ගි වසංගතයේ කාලෙදි අපි දැක්කා. ඒකත් වෛරසයක් නිසා ඒ වෛරසයේ ප්‍රතිඵලයක් හැටියට, ඒ කියන්නේ වෛරස් ආසාදනයකට පසුව විෂාදේ නැමැති රෝගයේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. දැන් මේක සමහර විට ඇති වෙන්නේ වෛරස් ආසාදනයේ සුව වුණයින් පස්සේ. සමහරට සුව වෙලා සති 2-3කට පස්සේ තමයි අර විෂාද රෝග ලක්ෂණ එන්නේ. විෂාද රෝග ලක්ෂණ වලදී එන්නේ හුඟක් වෙලාවට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. හැම දෙයක්ම කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම අර කිව්වා වගේ නිින්ද අඩු වෙන්න පුළුවන්. තමන්ගේ සාමාන්‍ය දෛනික කටයුතු වෙනදා වගේ කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එවැනි ඇඟට නිකන් අප්‍රාණික පණ නැති, ශක්තිය නැති, විඩාවටපත් වෙන, වැඩක් නොකරත් විඩාවටපත් වෙන එවැනි තත්වයක් ඇති වුණොත් ඒක මේ දෙවනුව ඇතිවන විෂාදමය තත්වයේ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි ලක්ෂණයක් ඇති වුණොත් එවැනි අය නැවත වරක් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ පිළිබඳව උපදේශක් ගත්තා නම් හොඳයි. වඩාත් හොඳයි මනෝවෛද්‍ය සායනයට තමන්ගේ ප්‍රතිකාර ගන්න සායනයටම ගිහිල්ලා ප්‍රතිකාරයක් ගන්න. දැන් සමහර විට කවදාක්වත් මානසික රෝගයක් වැළඳුනේ නැති අයටත් කොවිඩ් ආසාදනයේ වැළඳුනයින් පසුව පළමු වරට මේ විෂාදමය ලක්ෂණ මතුවෙන්න පුළුවන්. සමහර අය, හැමෝටම නෙමෙයි. ඒ නිසා ඒ අයත් මම ඔය කියපු ලක්ෂණ ඇති වුණොත් ඒ පිළිබඳව තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට හෝ එහෙම නැත්නම් මනෝ සායනයකට, මානසික වෛද්‍ය සායනයකට ගිහිල්ලා ඒ පිළිබඳව උපදේශක් ගත්තා නම් වඩා හොඳයි කියලා හිතෙනවා. දැන් මීට අමතරව පොදුවේ අපි කතා කරොත් මේ ආසාදනය වළක්වා ගැනීම සඳහා ලෝකේ පුරාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින්
නිර්දේශ 3ක් දීලා තියෙනවා. අපි හැමෝටම මේ රෝග තත්වයෙන් වැළකී ඉන්න. අපි හැමෝම දන්නවා මේ නිර්දේශ 3. පළවෙනි එක තමයි මාස්ක් එකක් නැත්නම් මුව ආවරණයක් පැළඳ සිටීම. 2 ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම. ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම. මෙතනදී මම කියනවා සමාජ දුරස්ථභාවය නෙමෙයි ශාරීරික දුරස්ථභාවය කියන එක. ඒක ඉතා වැදගත්. තුන්වෙනි එක තමයි නිතර සබන් යොදා අත සෝදා ගැනීම. මෙන්න මේ කාරණා තුන තමයි මේ රෝගයේ වළක්වා සහ 4 එකතු කරන්න පුළුවන්. මේකට එකතු වෙච්ච එක තමයි සංචරණ සීමා ඇතිවීම. වඩාත්ම හොඳයි හැකිතාක් දුරට නිවසට වී සිටීම. අත්‍යවශ්‍ය කාරණයකට ඇර පිටට යන්නේ නැතුව. දැන් මෙන්න මේ කාරණා 4ම ගත්තොත් මේ 4ෙම තියෙන්නේ හැසිරීම් මාලාවක්. එතකොට අපි දන්නවා මේ හැසිරීම් සියලු හැසිරීම් වගේ මේ හැසිරීම තීරණය කරන්නේ අපේ මනසේ තියෙන තවත් කාරණා දෙකක් නිසා. ඒ තමයි අපේ සිතුවිලි නිසා සහ අපිට ඇතිවන හැඟීම් නිසා. දැන් මිනිස්සු මේ දේවල් දැනත් මේ දේවල් පිළිබඳ නොසලකිලිමත් වන්නේ ඇයි? අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් මේක ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳ අධ්‍යයන දැන් කරලා තියෙනවා. ඒ පිළිබඳ යම්කිසි වැටහීමක් අපිට තියෙනවා. ඒවා අතර මම හිතනවා ඒවා ටිකක් කතා කිරීම සුළු වශයෙන් කතා කිරීම හොඳයි කියලා. මිනිස්සු ඇයි මේ දේවල් පිළිපදින්නේ නැත්තේ? නොදන්නම නෙමෙයි. දැන් අපි දැනුවත්ව ඉන්නේ. නමුත් අපි ඇයි පිළිපදින්නේ නැත්තේ? කාරණා කීපයක් මේවට උත්තර හැටියට දීලා තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායක් තිබුණා සෞඛ්‍ය පණිවිඩ සෞඛ්‍යාංශයෙන් තමයි ලබා දෙන්නේ. ඒතකොට මිනිස්සුන්ට පුරුදු සෞඛ්‍යාංශය මිනිස්සු සෞඛ්‍ය සේවාව පිළිබඳ ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබුණා. මේ පණිවිඩ ලබා දීමේදී සෞඛ්‍ය පණිවිඩ ලබා දීමේදී සෞඛ්‍යාංශ වලට අමතරව මේ පණිවිඩ වෙනත් අංශ වලින් ලබා දෙන්න යාම තුල යම්කිසි මේ පණිවිඩ දියාරු වීමක් වෙන්න පුළුවන් කියන අදහස දැන් තියෙනවා. ඒ නිසා අපි ඒක ඉතා වැදගත් වෙනවා සෞඛ්‍ය අංශය මේ පිළිබඳව ඉදිරියට ඇවිල්ලා මේ කාරණය තමන්ගේ අතට අරගෙන මේ කටයුත්ත කරන්න. මහා ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ සෞඛ්‍ය අංශය එකතු වෙලා කරන එක වඩා සුදුසුයි. ඒකට ඒක අපි මම හිතන්නේ මතක තියාගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව කෙනෙක්ගේ රෝග තත්වය නිසා බයක් ඇති වුණොත් ඒ බය නිසාම අපි දන්නවා අපේ මනසේ තියෙනවා යම් යම් යන්ත්‍රණ ඒ බය නැති කිරීම සඳහා ඒ බය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් Tamanට මෙවැනි අවදානමක් තියෙනවා කියලා විශ්වාස නොකිරීම, ප්‍රතික්ෂේප කිරීම, පිළි නොගැනීම. මේක නිසා අර දෙන උපදේශ හුඟක් වෙලාවට අහන්න නැති උපදේශ පිළිපදින්න නැති තත්වයක් තියෙන්න පුළුවන්. මේකත් හුඟක් වෙලාවට මිනිසුන්ගේ බලපාන. මේක හුඟක් වෙලාවට ඇති වෙන්නේ අනවශ්‍ය විදියට බය වීම නිසා මේ රෝගය පිළිබඳව. ඉතින් ඒවත් හුඟක් වෙලාවට අපි දන්නවා අපේ සමාජය තුල ඇති වෙන්න පුළුවන්. දැන් මේකට වැඩිපුරම හේතු වෙන්නේ මේ පිළිබඳව වැඩිපුර අපි කියනවා තොරතුරු ඕනාට වඩා මිනිස්සුන්ට කියන්න යාමෙන් මේ තත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ නිරෝධායනය පිළිබඳ බය මේවා නිසා එවැනි තත්වයක් ඇති නොවන කියලා හැඟීමකින් කටයුතු කරන්න පුළුවන් වීම. ඒතකොට මේක ඇත්තෙන්ම මේ පුද්ගලයා උවමනාවෙන් කරන එකක් නෙමෙයි. ඒ පුද්ගලයාගේ මනස විසින් මෙහෙවන කාර්යයක් හැටියට තමයි
අපි දකින්නේ. මෙන්න මේ කාරණා දෙක හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ යම්කිසි හැසිරීම් මාලාවක් නැත්නම් අපි කියනවා මාර්ගෝපදේශකයක් පිළිපැදීමෙන් වැළකීමට මේ කාරණා දෙක හුඟක් වෙලාවට ඉවහල් වෙන්න පුළුවන්. ඒතර මම අවසන් කරනවා අපිට මේ ආසාදනය ගැලවීම සඳහා තියෙන හොඳම ක්‍රියාමාර්ග 4 තමයි අපිට මේ දීලා තියෙන්නේ. මුඛ ආවරණයක් පැළඳීම, ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම, සමාජ දුරස්ථභාවය නෙමෙයි ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම, තුන්වෙනි එක දත් නිතරම සබන් යොදා සේදීමෙන් පිරිසිදු කර ගැනීම සහ හැකි හැම විටම නිවසට වී සිටීම. මෙන්න මේ කාරණා 4 අපි නැවතත් සෞඛ්‍ය පැත්තෙන් මම හිතන්නේ අපි ඉස්මතු කිරීම අවශ්‍ය වෙනවා. ડોક્ટર අපි දන්නවා මේ දවස්වල මේ ගොඩක් පාසල් ළමයින් ජංගම දුරකථන වලින් තමයි අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ. ජංගම දුරකථන භාවිතා කරලා ඔන්ලයින් ක්‍රමයට තමයි අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ. ඒ හරහා අපි දකින දෙයක් තමයි සමහරලාට උදේවරුේ ඉස්කෝලවල ඔන්ලයින් ක්ලාස් යනවා, හවසට ප්‍රයිවට් ක්ලාස් තියෙනවා. මේ හරහා අපිට පේනවා මේ ගෙදර ඉන්න දරුවා පොඩි හුදකලා බවකට ප්‍රිය කරනවා කියලා. හැම වෙලාවෙම ජංගම දුරකථනයත් එක්ක තමයි යාගේ කටයුතු සිද්ධ කරන්නේ. මේක දීර්ඝකාලීනව කොයි විදිහට මේ සාමාන්‍ය මං කියන්නේ සක්‍රීය වයසේ ඉන්න පාසල් ළමයි සෙල්ලම් කරන්න දුවන්න පයින්න ඕන කට්ටිය දැන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජංගම දුරකථනයක් තියාගෙන හුදකලාව මොන හරි වීඩියෝ එකක් බලන ගමන් එහෙම ඉන්නේ. එතකොට ගෙවල් වල කට්ටියටත් මොකුත් කියන්න බෑ. මොකද හැම වෙලාවෙම ක්ලාස් තියෙනවා. හැම වෙලාවෙම මේ වෙන වෙන පන්ති වලට සහභාගී වෙනවා. මේ නිසා මේක කොයි විදිහටද දීර්ඝකාලීනව බලපාන්නේ මේ මෙතන ඇත්තම කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ ඔන්ලයින් ඉගැන්වීම් කරන්න විකල්ප ක්‍රමයක් හැටියටනේ. මොකුත් නොකර ඉන්නවට වඩා උගන්නන එක ඒ ක්‍රමෙන් හරි උගන්නන එක හොඳයි. ඒකේ යම්කිසි වාසියකුත් ළමයින්ට තියෙනවා. යම් ප්‍රමාණයක අර දෛනික වැඩ කටයුතු යම් ප්‍රමාණයකට කෙරෙනවා. ඉස්කෝලේ ගියා වගේම දැන් ඒ පාඩම් වලට සහභාගී වෙනවා. ඒකේ සාධනීය පැත්තක් තියෙනවා. ඉතින් එහෙම නොවුනා නම් ළමයි ඊටත් වඩා මානසිකව පීඩාවටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමම්ම තියෙනවා ප්‍රශ්නයක් හැම ළමයින්ටම සමානව මේ ඔන්ලයින් ඉගැන්වීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒකත් මතක තියාගන්න ඕන. මොකද එහෙම නොලැබෙන ළමයිට යම්කිසි පීඩාවක් ඇති වෙන්න පුළුවන්. මට මේ පාඩමට සහභාගී වෙන්න බැරි වුණා. හේතු වෙන්න පුළුවන්. හුඟක් හේතු තියෙන්න පුළුවන්. සිග්නල් නැති එක හේතුවක් වෙන්න පුළුවන්. වෙනත් හේතුත් තියෙන්න පුළුවන්. එක ගෙදර එක ෆෝන් එක නිසා පන්ති දෙකක ඒවා අහන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ හේතු තියෙන්න පුළුවන්. නමුත් මේවා නිසාත් යම් කිසි ප්‍රමාණයකින් සමහර ළමයි පීඩාවටපත් වෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕන. දැන් මේ දෙකට අමතරව මේවා විකල්ප වැඩසටහන්නේ. ඉස්සරහට පන්තිවල කාමරයක කරනකම් තියෙන වැඩසටහන. නමුත් මේ දෙකට අමතරව ඔබතුමා අහපු ප්‍රශ්නේ එක දිගට ෆෝන් එක පාවිච්චි කිරීම. දැන් මේ ළමයින් දැන් මේ ෆෝන් එකත් එක්ක වැඩිපුර ඔබ කිව්වා වගේ වැඩිපුර කාලයක් ගත කරන නිසා ඉන් පරිබාහිර දේවල් වලටත් ඒ ළමයින්ට අවස්ථාව තියෙනවා ඒ දේවල් වලට. දැන් මෙතනදී ඕනවට වඩා යම් දේවල් වලට ඇබ්බැහි වීම. මේකත් එක්තරා විදියක ඇබ්බැහි වීමක් දක්වා යන්න පුළුවන්. කියන්නේ අතාරින්න බැරි තත්වයකට යන්න පුළුවන්. ඉතින් දැන් මේ පිළිබඳ හුඟක් අධ්‍යයනයක් කරනවා. මේ දුම්පානයට ඇබ්බැහි වෙනවා වගේ, මත්පැන් වලට ඇබ්බැහි වෙනවා වගේ අපි ඉන්ටර්නෙට් එකටත් අපිට ඇබ්බැහි වෙන්න පුළුවන්. ෆෝන් එකටත් ඇබ්බැහි වෙන්න. ෆෝන් එක හරහා ඇත්තම ඉන්ටර්නෙට් එකට තමයි ඇබ්බැහි වෙන්නේ. ඉතින් එවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ එක පැත්තක්. තව පැත්තක් තමයි මේ ෆෝන් එකේ හැම වෙලාවෙම මතක තියාගන්න ඕන ෆෝන් එකයි කම්පියුටර් එකේ එළියක් තියෙනවා. ඒක පාවිච්චි කරනකොට යම්කිසි ආලෝකයක්. මේ ආලෝකය අර LED ආලෝකය. LED කියලානේ අපි කියන්නේ LED. LED ආලෝකය. දැන් මේ ආලෝකය අපි දන්නවා දැන් ඇහැට වැටුනම නිින්ද විශේෂයෙන් බලපාන එකක් තමයි නිින්ද අඩු කිරීමට හේතු වෙන්න පුළුවන්.
දැන් අපි හුඟක් වෙලාවට කතාවල් අහලා තියෙනවා සමහර අය ළමයි විතරක් නෙමෙයි වැඩි හිටියොත් රෑ තිස්සෙම කළුවරේ මේ ෆෝන් එක බල උදේ වෙනකන් වුණත් ඉන්න පුළුවන්. ඒක ඇත්ත. ඒකට හේතුව අර නිදිමත නැති කරන එක. එතකොට මේ නිින්ද කැඩීමට මේක දායක වෙන්න පුළුවන් අධික ලෙස විශේෂයෙන් රාත්‍රී කාලෙට ෆෝන් එක පාවිච්චි කරනවා. ඉතින් මේවා නිසා නිින්ද නැති වෙන්න පුළුවන්. නිින්ද නැති වුණොත් ළමයින්ට බලපාන ප්‍රධානම හේතුව තමයි ඔවුන්ගේ මතක ගබඩාවන් දුර්වල වෙනවා. එතකොට පාඩම් කරන දෙයක් ධාරණය කර ගැනීමේ හැකියාවත් අඩු වෙනවා. ඒ වගේම අද නිදි මැරුවොත් හෙට උදේ තියෙන දවසේ පාඩම් කටයුතු වලට සහභාගී වීමට තියෙන හැකිය කියන්නේ මානසිකව ඒවා ධාරණය කර ගැනීමට තියෙන හැකියාවත් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් අපි මම හිතන්නේ සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් ඉතින් මේක මේ කාලේ අනුව ඇතිවෙච්ච ප්‍රශ්නයක් හැටියටයි මම දකින්නේ. වෛද්‍යතුමනි ඔබතුමා මේ කරුණු පැහැදිලි කිරීමේදී කිව්වා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු පැහැදිලි කරලා තියෙනවා සමාජ දුරස්ථභාවය මුඛාවරණ පැළඳීම මේ වගේ දේවල් ගැන කතා කරා. එතකොට ඒ වගේම ඔබතුමා කියනවා මේවා දැන් මිනිසුන් මේ සලකන්නේ නැහැ එච්චර උනන්දු වෙන්නේ නැහැ නොසලකිලිමත් තත්වයටපත් වෙලා කියලා. දැන් ඒ අතර ඔබතුමා කියනවා මේ සෞඛ්‍ය අංශයන් පිළිබඳව තමයි ජනතාවට ලොකු විශ්වාසයක් තියෙන්නේ. නමුත් සෞඛ්‍ය අංශගේ දේවල් වෙනත් අංශ කතා කරාම මේක දියාරු වෙලා යන තත්වයක් පේන්න තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු මෙහෙම වෙන්නේ කියලා. මොකද්ද මේ වෙනත් අංශ ගැන ඔබතුමා සඳහන් කරේ පොඩ්ඩක් ඒ ගැන කතා කරොත්? දැන් මෙහෙමයි. දැන් සෞඛ්‍ය පණිවිඩ අපි සාමාන්‍යයෙන් මෙතෙක් කල් දුන්නේ සෞඛ්‍ය අංශයෙන්නේ. දැන් සෞඛ්‍ය අංශයට අමතරව මේ පණිවිඩ දෙන්න වෙනත් අංශ දායක වුණානේ. සමාජයට ආරක්ෂක අංශය වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්. මේ කොවිඩ් මර්ධනයේ මේක ඒකාබද්ධ මෙහෙයුමක් තමයි. ඒකේ සෞඛ්‍ය අංශයට පමණක් නෙමෙයි අනිත් අයටත් විශාල කාර්යභාරයක් තියෙනවා. වගකීමකුත් තියෙනවා. ඒ සහයෝගය ඒකත් ලැබුණා. නමුත් අර අපි පණිවිඩ දීමේදී සෞඛ්‍ය පණිවිඩයක් දීමේදී වඩා උචිත සෞඛ්‍ය අංශයෙන් ඒක කරන එක. අපි හිතමු කාලගුණය පිළිබඳ එහෙම නැත්නම් ව්‍යසනයක් පිළිබඳ පණිවිඩයක් දීමේදී ඒ අදාළ අංශ ඒකට කතා කිරීම තමයි වඩා හොඳ. එතකොට තමයි මිනිසුන්ට සාමාන්‍ය මේ මානසිකව ඇති වෙන තත්ත්වය. මිනිස්සු ඒ ගැන තියෙන බැරෑරුම්කම තේරුම් ගන්න එකයි. මොකද මේ අංශේ විශේෂඥයෙක් නැත්නම් ඒ අංශය පිළිබඳ දැනුවත් පිරිසක් තමයි ඒ පිළිබඳ උපදෙස් දෙන්නේ. එතකොට සෞඛ්‍ය පිළිබඳ මොකද අපේ රටේ ප්‍රතිශක්තිකරණය ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ ඉතාමත්ම හොඳ මට්ටමක් තිබුණා. ඒකට හේතුව ජනතාව ඒ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැද්ද නිසා. ඉතින් ඒ නිසා මට හිතෙනවා අපි මේ සෞඛ්‍ය පණිවිඩ සෞඛ්‍ය අංශයෙන්ම පමණක් දායක වෙලා ඒ විශේෂඥතාවයන් තියෙන අයම ඉදිරිපත් කරා නම් ජනතාවගේ පිළිගැනීම වැඩි වෙන්න පුළුවන් කියන එකයි. ඒකයි මම එතෙන් කිව්වේ. ඒකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ වෙනත් අංශවලට කාර්යභාරයක් නැහැ කියන එක නෙමෙයි. මේක වරදවා තේරුම් ගන්නත් එපා. මම කිව්වේ සාමූහික ප්‍රයත්නයක් තමයි. නමුත් සෞඛ්‍ය පණිවිඩ දීමේදී වෙනත් පණිවිඩ දීමේදී අනිත් අංශ වලට පුළුවන් ඒවා පිළිබඳ කතා කරන්න. සෞඛ්‍ය පණිවිඩ දීමේදී සෞඛ්‍ය අංශයේම අදාළ අය අංශ වලින් කරාන. දැන් විශේෂයෙන් මේ සෞඛ්‍ය ප්‍රවර්ධනාංශය. ඒ වගේ තැනකින් පණිවිඩ දෙයක් එක නිකුත් වුණා නම් වඩා හොඳයි කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. කොවිඩ් තත්ත්වයට එක්ක බද්ධ වෙලා ජීවත් වෙන ජනතාවට නොයෙකුත් මානසික තත්ත්වෙන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ ආසාදිත වෙච්ච අය සහ නොවෙච්ච අය සහ මේ එන්නත් ලබා දීමේ ක්‍රමවේදයත් එක්ක ගත්තාම මේ ජනතාවගේ මානසික තත්ත්වය ඔබතුමා මනෝවෛද්‍යවරයෙකුට කොහොමද දකින්නේ සහ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේ සම්බන්ධයෙන්? මුලදී ව්‍යසනයක් හැටියට මේක ආවම අපි කාගෙත් මානසික සෞඛ්‍ය මේක මානසික රෝග නෙමෙයි. මානසික සෞඛ්‍යයේ පිරිහීමක් අපි කාටත් ඇති වුණා. ඒක පළවෙනි කාරණේ. ඒ අලුත් ව්‍යසනයක් අලුත් තත්වයකට මුහුණ දෙන්න වීම තුල. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ පිළිබඳ දැනුවත් වීමත් එක්ක සහ ගත හැකි පියවර පිළිබඳ
අවබෝධයක් ලැබීමත් සමග මේ මානසික සෞඛ්‍ය පිරිහීම යම් ප්‍රමාණයකට අඩු වෙලා අපිට පුළුවන්කම ලැබුණා මේ අලුත් තත්වයට හැඩගැහෙන්න. දැන් ඒක තමයි අනිත් දේ. අලුත් තත්වයට. අර අපි ඉංග්‍රීසියෙන් කියනවා new normal කියලා. අලුත් සාමාන්‍යකරණයකට හැඩගැහෙන්න. දැන් උදාහරණයක් ඇටියට ඔන්ලයින් ක්‍රමයට ළමයි ඉගෙන ගන්න. දැන් ඒවා ඔක්කොම පුරුදුනේ මේ ව්‍යසනයෙන් පස්සේනේ. එතකොට ඒ තත්වයන්ට හැඩගැහෙන්න. එතකොට මේ අලුත් දෙයකට පුරුදු වෙනකොට අපි මානසිකව හැඩගැහෙන්න ඕන. හුඟ දෙනෙකුට පුළුවන් හැඩගැහෙන්න. සමහර අයට අපහසුයි. ඒ අපහසු අයට සමහරට ආයෙත් මානසික අසහනයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඊට අමතරව මේ තත්වයන් ස්ථාවර නැති වුනහම ඒ කියන්නේ තත්වයන් වෙනස් වෙනකොට අපි හිතමු අලුත් අපි කතා සාමාන්‍ය භාෂාවෙන් කියන විදිහට අලුත් රැල්ලක් එනකොට ඒ රැල්ල ඒ අණුව ආය හැඩගැහෙන්න වෙනවා. ආය දේවල් අලුත් කරගන්න වෙනවා. ඉතින් මේවා නිසා මානසික සෞඛ්‍යයේ ඉහළ පහළ යාමක් වෙන්න පුළුවන්. දැන් මේකට කෙලින්ම ඍජුව සම්බන්ධ වෙනවා මේ තත්වයන් නිසා හුඟක් අයගේ ආදායම් මාර්ග අඩු වෙලා තියෙනවා. රැකියාවන් සමහර අයගේ නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් ලැබෙන පීඩාවන් ඒවත් මානසිකව බලපානවා. ඊළඟට තමන්ගේ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්න තමන් ඒ මුල්‍යමය පැත්ත ආර්ථිකය කියන එකත් මනසට බලපානවා. ඉතින් මේ ඔක්කොම වල එකතුවක් තමයි අවසානයේ කෙනෙක්ගේ මානසික තත්වයේ ඉහළ යනවද පහළ යනවද නැත්නම් ඒ තත්වෙන් තියෙනවද කියන එක රඳාපවතින. දැන් ඒකත් එක්කම දැන් අපේ තුල මේ ජනතාව ජීවත් වෙන ජනතාවගේ තියෙනවා සමහරක් අයට පූර්ණ කාලීන රෝගවලට භාජන වෙච්ච අය ඉන්නවා. ඒතර මේ අයස මේ ආසාදනයේ වෙච්ච අය ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. දැන් මේ අයට මේ එන්නත ලබා දීමේ ක්‍රමවේදයත් එක්ක තවත් මානසික තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මොකද වුන්ට මේ එක එන්නතක් දෙනවා ටික කාලයක් දුන්නාට පස්සේ ඒ එන්නත නෙමෙයි වෙන එන්නතක් දෙන්න ඕනේ කියලා තීරණය කරනවා. ඒකට මුලදී කියනවා මේ එන්නත වෙනුවට දෙන්න ඕනේ මේකම තමයි වෙන එකක් දෙන්න ඕන නෑ කියන කතන්දරෙත් කියනවා. දැන් ලෝක සංවිධානයේ මේ කියනවා මෙන්න මේ එන්නත දෙන්න කියලා. ඒතර තව සංවිධානයක් කියනවා මේක දෙන්න එපා කියන කාරණාව. දැන් මේදී ජනතාව යම්කිසි මානසික තත්ත්වයට පත් වෙනවා නේද? මේ මොකද විශ්වාසයක් ජනතාව තුළ කොහොමද ඇති වෙන්නේ? මේ කියන්නේ මොකද කාලයකට කියනවා මේ එන්නත විතරම දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ එන්නත නෑ හිඟයි ඒ නිසා මේ වෙනුවට තව එකක් දෙන්න ඕනේ. කමන්නේ ප්‍රශ්නයක් නෑ කියන කාරණාව. ඒතර ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. සහ ජනතාව මානසිකවම වැටෙනවා. එතකොට ලෝකයේ මේ අපි යුරෝපා රටවල් ගත්තොත් විශේෂයෙන්ම යුරෝපා රටවලට දැන් මේ අපේ සංචාරය කරලා දිසා ඒ රැකියාවන් කරන අයට යන්න වෙන්නේ නැහැ. මොකද ඒ රටින් තීරණය කරනවා මෙන්න මේ එන්නත ලබාගෙන යනවා වෙන එන්නතක් ලබාගෙන එන්න එපා කියන කාරණාව. මේ ගැන ඔබතුමාගේ අදහස? ඔව් මම එන්නත ගැන වැඩි කතා කරන්නේ මගේ විශේෂත්වතාවය නෙමෙයි. නමුත් මම දැන් ડોક્ટર බටුවන්තුඩාට පුළුවන්. නෑ මම ඔබතුමාගේ ඒ නමුත් අර මම ඔබ කියන අනිත් කාරණේ මානසිකව වෙනසක්. ඒක තමයි මට ඕනේ. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙත් ප්‍රශ්නේ මම අර කියපු මුල් කාරණේ. කවුද සෞඛ්‍ය පණිවිඩ දෙන්නේ කියන එක. එතකොට එක එක්කෙනා සෞඛ්‍ය පණිවිඩ දෙන්න ගියොත් ඇතිවන ප්‍රශ්නේ තමයි ඕක. ඒ නිසා මම හිතන්නේ ඒකත් සෞඛ්‍ය අංශයේ විසින්ම ජනතාවට පැහැදිලි කිරීම අවශ්‍යයි කියන එක. ඒක තමයි මගේ අදහස. එන්නත ගැන ඔබතුමා මතක් කරපු එක හොඳයි. මානසික රෝගීන් හුඟක් අය අපෙන් දැන් මේ දවස්වල විමසනවා මානසික රෝග වලින් පෙළෙන අයට එන්නත ලබා ගැනීම හොඳද කියලා හුඟක් අයගේ හිතනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්න ඕන. Tamanට ලැබෙන අවස්ථාවේ මුල් අවස්ථාවේම ඒ එන්නත ලබා ගන්න. යම් කිසි හේතුවක් නිසා එන්නත ලබා දෙන්න සුදුසු නැත්නම් ඒක ඒ අවස්ථාවේ එතන ඉන්න වෛද්‍යවරු තීරණය කරයි. එහෙම නැතුව මානසික රෝගයක් තියෙන නිසා එන්නත ලබා ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඇත්තෙම අපි කියන්නේ වෙනත් රෝග තියෙන අය වගේම මානසික රෝග තියෙන අයත් එන්නත ලබා ගැනීම තමයි වඩාත්ම සුදුසුම දේ. ඒ වගේම මේ ගැබ්නි මාතාවන් සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය? ඔව් ඒ පිළිබඳව මම දැන් ડોક્ટર බතුවන්තුඩා කතා කරයි. මම හිතන්නේ දැන් ඒ පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ තියෙන නිසා මම හිතන්නේ එතුමාට අපි කතා කරන්න කියමු. I will speak I will give a summary of what I said. What I emphasize is that when mental illnesses, people with mental illnesses are concerned, it is very important that the medication that is being given for your mental illness needs to be continued without any interruption.
So the patients as well as the caregivers should note that medication should not be withheld or stopped unless the doctors have specifically asked to stop. Otherwise, you should continue. If you are unable to attend the clinic on the prescribed date, you can get one of your relatives or friends to attend the clinic on behalf of you and collect the monthly supply. That is possible now. Then even if that is not possible, most of the patients have a book, a clinic book with them, and in that clinic book the drugs are written, and you can actually produce that to a pharmacy and collect drugs for at least 1 or 2 weeks until you are able to visit the clinic. That is very, very important. Now, sometimes people with a mental illness or even without a mental illness, when they are infected with COVID infection, because it is a viral infection, there is a condition called post-viral depression. Post-viral depression is a depressive illness that occurs as a result of a viral infection. We have seen this even with dengue patients. So sometimes it is possible that either a mentally ill patient or a normal person after a COVID infection may develop this post-viral depression. Now, the symptoms to recognize is that your sleep might get disrupted, you will feel very lethargic, loss of energy, and not feeling like doing anything, feeling tired even without doing any work, and also feeling depressed and sad. Now, if these things persist for over 2 weeks, then it can be depression, and which needs to be treated. So my advice is that if a person develops, whether the person has a mental illness or not, similar symptoms after about 2 weeks after getting infected with a COVID virus, even if you have recovered from your COVID virus, please pay attention to that. You can see your family doctor or preferably a doctor in a mental health unit to see whether you have got depression. So that is something that is important to remember. මන්නාරමෙන් රෝගීන් මම හිතන්නේ 248ක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යාංශයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂ පොකුරක් ඇතිවීමේ හැකියාවක් ගැන ඒගොල්ලෝ තාම සඳහනක් නැහැ. මම හිතන්නේ වසංගත රෝග විද්‍යාත්මක තොරතුරු එක්රැස් කරගත්තාට පස්සේ මේකේ ඉනිෂල් මුල් රෝගියා කොහෙන්ද ආවේ, ඊට අමතරව තවත් කන්ටැක්ට්ස් තියෙනවාද කියන තොරතුරු දැනගත්තට පස්සේ අපිට අදහසක් ගන්න පුළුවන්. කෙසේ වෙතත් මන්නාරම ප්‍රදේශයේ එන්නත් කරණයක් මේ දවස්වල පැවැත්වෙනවා සහ වසංගත රෝග විද්‍යාත්මක ලෙස අවශ්‍ය කටයුතු කෙරෙන නිසාත් මේ පිළිබඳ දැනට නම් පැතිරීමේ බයක් නැහැ. නමුත් මේ පිළිබඳ ලැබෙන තොරතුරු ලැබෙන විදිහට ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්නම්. වසංගත රෝග විද්‍යාංශයෙන් දැනගන්න ලැබුණේ රෝගීන් සංඛ්‍යාව පමණයි. මොන වගේ අයද අනිකුත් තොරතුරු තාම දැනගන්න ලැබිලා නැහැ අපිට. ඒ කියන්නේ වසංගත රෝග විද්‍යාත්මක පරීක්ෂණය කියන්නේ ඒගොල්ලන්ට අර අපි කියන්නේ කන්ටැක්ට්ස් තියනවාද, වෙන තැනක වෙන ප්‍රදේශයක රෝගීන් හා සම්බන්ධතා තිබුණාද, වෙන පොකුරක රෝගීන් හා සම්බන්ධතා තිබුණාද, ඒ ආදී වශයෙන් පරීක්ෂණය කෙරෙන්නේ. ඒ පිළිබඳ මන්නාරමේ සිටින ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කෙනෙක්, ඒ හරහා තමයි වසංගත රෝග විද්‍යාංශයෙන් කටයුතු කෙරෙන්නේ. අපි ඒ තොරතුරු ලැබුණාම දැනගන්න ලැබුණාම ඔයගොල්ලන්ටත් කියන්නම්. සිකුරාදාට තියෙන මාධ්‍ය හමුවේදී ඒ ගැන කියන්න පුළුවන් වෙයි.
විශේෂ අවදානමක් නැහැ. නමුත් අනෙක් දිස්ත්‍රික්කවල වගේම වාර්තා වීමක් තමයි තිබුණේ රෝගීන්. ඒ අරෙන්න මන්නාරම දිස්ත්‍රික්කයේ මේ එන්නත් කරණයත් පටන් අරගෙන තියෙන නිසා ලොකුවට පැතිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැනට මුල් අයියේ දිනේ වාර්තා වෙච්ච රෝගීන් සංඛ්‍යාව ගැන තමයි 248 ගැන කියන්න තියෙන්නේ. ඊතරු අනිකුත් තොරතුරු ගැන මම අනිද්දාට තියෙන මාධ්‍ය හමුවේදී කියන්නම් තොරතුරු වසංගත රෝග විද්‍යාඥයෙක්. එහෙම නැත්නම් පුළුවන් වුණොත් වසංගත රෝග විද්‍යාඥතුමාවම අපි කැඳවා ගමු. ඔය ගැන වැඩිදුර තොරතුරු අහන්නට. මට අමතරව කියන්න ඕනේ අපිත් එක්ක වෙනදාටත් එකතු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ පළවුමු පෙළේ කන්ටැක්ට් එකක් ෆස්ට් ලෙවල් කන්ටැක්ට් කෙනෙක් වෙලා තියෙනවා. එයාගේ ඔෆිස් එකේ කෙනෙක් කොරෝනා පොසිටිව් වෙලා තියෙන නිසා ඒ නිසා ඌව නිරෝධායනයට යොමු කරලා තියෙනවා. නමුත් එතුමා එන්නත් දෙකම අරගෙන තියෙන නිසා ආරක්ෂිත බව දන්නවා අපි. කෙසේ වෙතත් එයාගේ පරීක්ෂණ කිරීමෙන් පසුව PCR නෙගටිව් වුණාට පස්සේ ආපහු අපිත් එක්ක මේ හමුවට එකතු වෙයි. එතකන් පසුගිය ඊයේ දවසේ තිබුණ දත්තයන් කීපයක් පමණක් මම ඉදිරිපත් කරන්නම්. මේ දක්වා වාර්තා වූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 2,77,519යි. ඊයේ දිනේ වාර්තා වූ මරණ ගණන 41යි. ඒ 41ත් සමග සියලුම මරණ සංඛ්‍යාව 3,574යි. අපගේ ICU ඇඳන් සංඛ්‍යාව 146ක් වන අතර එහි සිටින රෝගීන් සංඛ්‍යාව 77යි. 50ක් පමණ ප්‍රමාණයක් තමයි දැන් රෝගීන් සිටින්නේ. ඊයේ දිනේ සිදු කරන ලද PCR සංඛ්‍යාව 9,919යි. ඊයේ දිනේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සංඛ්‍යාව 4,014යි. මීට අමතරව එන්නත්කරණය සියලුම සංඛ්‍යා ලේඛන වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් පිටුවේ සඳහන් වෙනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්න අවශ්‍යයි අපි මුළු ලංකාවම සලකා බැලුවහොත් පළමු මාත්‍රාව හෝ ලබාගත් සංඛ්‍යාව 100% වශයෙන් 36ක් ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙනවා. දෙවැනි මාත්‍රාවත් සම්පූර්ණයෙන්ම දෙවන මාත්‍රාවත් සම්පූර්ණයෙන්ම ලබාගත් ප්‍රමාණය 13ක් පමණ වෙනවා මුල් ලංකාවම බැලුවොත්. ඒ අතරින් අපි දන්නවා මුලින්ම එන්නත්කරණය පටන් ගත්තේ බස්නාහිර පළාතේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි මාත්‍රාව පමණක් හෝ ලබාගත් ප්‍රමාණය 70ක්. දෙවැනි මාත්‍රාවත් ලබාගත් ප්‍රමාණය 25කට අධිකයි. මේ කියන්නේ මුළු ජනගහනය සලකා බැලුව විට ගම්පහ පළමු මාත්‍රාව පමණක් හෝ 56ක්. දෙවන මාත්‍රාවත් සමගම ලබාගත් ප්‍රමාණය 21ක්. කළුතර දිස්ත්‍රික්කයේ 54ක් පමණ පළවෙනි මාත්‍රාවෙන් ආවරණය වෙලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ 20 මුළු ජනගහනයේ 20%කට අධික ප්‍රමාණයක් මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා. මම හිතන්නේ එන්නත්කරණය බැලුවාම මේ සංඛ්‍යා ලේඛනත් එක්ක ලංකාවේ අපිට ගොඩාක් හොඳ තත්වයක් තියෙන්නේ. ඉදිරි සති දෙක තුන ඇතුළතත් මේ මාසය ඇතුළත එන්නත් මිලියන 6ක් පමණ ප්‍රමාණයකුත් බලාපොරොත්තු වෙන ලංකාව. ඉතින් බලාපොරොත්තුව තියෙන්නේ ඉදිරි මාස දෙක තුන ඇතුළත මුළු ලංකාවේම සියලුම ජනගහනයෙන් අවම වශයෙන් 40ක් පමණවත් ආවරණය කරගත හැකි බවට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා එන්නත්කරණය වැඩි වීමත් සමගම රෝගයේ පැතිරීම යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. මරණ සංඛ්‍යාවත් තදබල ලෙස සංකූලතා ඇති වෙන රෝගීන් සංඛ්‍යාවත් ගොඩක් දුරටම අඩු වෙනවා. අනෙක් සමහර රටවල් හා සසඳා බැලීමේදී අපිට හොඳ තත්වයක් තියෙනවා එන්නත්කරණය ගැන සලකා බැලුව විට. එයාගේ පළවෙනි දවසේ කරපු මම හිතන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව්. ඒකට තුන්වෙනි දවසේ තව එකක් කරනවා. ඒකත් නෙගටිව් වුණොත් ගොඩක් වෙලාවට හෙට හෝ අනිද්දා නැවතත් සේවයට පැමිණිය හැකියි. මේක
එයාගේ ඔෆිස් එකේ හිටිය වැක්සින් එක ගත්ත නැති කෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. ඒකයි නැත්නම් ඔෆිස් එකේ හැමෝම වැක්සින් අරගෙන හිටියානම් ඒක ලොකුම ගැටලුවක් වෙන්නේ නැහැ. මේක අර හැම කෙනාටම අදාළ වෙන පරිදි තමයි ඔහුවත් නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. මුදා හරිනවා. සෞඛ්‍ය සේවකයන්ට 3, 5, 7 දවස් 3 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න තියෙන්නේ. ඒකේ මම හිතන්නේ 3 වෙනි දවසේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වුණොත් එයාට වැඩට එන්න පුළුවන්. බෑ නොගත කෙනෙකුට එන්න බෑ. වැක්සින් දෙක අරගෙන සති දෙක පහුවෙච්ච කෙනෙකුට පහුවෙච්ච සෞඛ්‍ය අංශයේ සේවය කරන අයට තමයි ඒ විදිහට නිරෝධායනය කරන්නේ. එක එන්නතක් ගත්ත කෙනෙකුටත් එන්න බෑ. පළමු ආශ්‍රිතය අපි දන්නවනේ අර විනාඩි 15කට වඩා වැඩි වේලාවක මීටරයකට අඩු ප්‍රමාණයක ළඟ කන්ටැක්ට්ස් තිබුණා නම් තමයි පළමු පෙළ ආශ්‍රිතයෙක් කියලා සැක හිතන්නේ. එහෙම දැන් ડોක්ටර් හේරත් එහෙම තත්වයක් නැහැ. නමුත් මේ ප්‍රිකෝෂන් වැඩි සැලකිල්ලට තමයි මේ 3 වෙනි දවසේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක මම හිතන්නේ හෙට වෙන්න ඕනේ 3 වෙනි දවසේනේ ඒතකම් බලාගෙන ඉන්නේ. මම හිතන්නේ ඒ අවස්ථාවේ මේ මොකක්ද කියන්නේ කන්ටැක්ට් එක කොච්චරද කියලා බලන්න ඕනේ. දැන් මෙතන අපි හේරත් සර්ගේ නම් කන්ටැක්ට් එකේ එයාගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්. ඒ නිසා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. මම හිතන්නේ අපිට ඒක මට මේ වෙලාවේ ඔෆ් හෑන්ඩ් මතක නැහැ. සර්කියුලර් එකේ හරියටම බලන්න වෙනවා ඒක. ડોક્ટર හේරත්ද? නිරෝධායන කියන්නේ නිවෙස් නිරෝධායනේ කියන්නේ එන්නත් දෙකම ලබාගෙන ආරක්ෂිත තත්වයේ සිටි කෙනෙකුගේ සෞඛ්‍ය අංශයේ කෙනෙකුට තියෙන්නේ ගයිඩ්ලයින් එකේ තියෙන්නේ 3, 5 සහ 7 යන දිනවල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කරන්න. ඒකට ඒ නෙගටිව් නම් 3 වෙනි දවසේ එක නෙගටිව් නම් එයාට සේවයට වාර්තා කරන්න පුළුවන්. නිවසේ සාකච්ඡාවක් මාධ්‍යවේදීන්ට දීලා තිබුණා. මම දැන් ටෙලිෆෝන් මගින් වෙන්නේ නැති. නෑ මම දැක්ක වීඩියෝ එකක් තිබුණේ. ඒක මම දැක්කේ. එහෙම දෙන්න පුළුවන්ද? ඒතකොට මං ආන්න ඕනේ ඔයත් භාගෙන් ඒක මෙහෙම කරන්න පුළුවන්ද කියලා නිරෝධායන ලක්වනට පස්සේ සේවයෙන් සෞඛ්‍ය සේවයේ කෙනෙකුට එන්න පුළුවන්. ඒක දෙන්නේ නිවසින් නම් නෙමෙයි. එහෙම පුළුවන්ද? සෞඛ්‍ය සේවයේ එන්නත් ලබාගත් ආරක්ෂිත අයට එන්න පුළුවන්. ඒ ආවා වුණත් 3, 5, 7 දින තුනේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කරන්න ඕනේ. මම දන්න විදිහ නම් ඒකයි ඒක අපහු අපි පරීක්ෂා කරලා බලමු ගයිඩ්ලයින් එක නිවැරදිමද කියලා. ඒ මුල්ම අවස්ථාවේදී සමහර ස්ථානවල අන්තර්ජාල පහසුකම නොතිබුණ නිසා වැක්සින් ට්‍රැකර් එකට ඒ වෙලාවෙම එන්ටර් කරන්න බැරි වෙලා තියෙනවා සමහර දත්ත වගේක් වැක්සින් ගත්ත අයගේ. ඒ ටික මම හිතන්නේ MOH ඔෆිස් එකෙන් දැන් ඉදිරියේදී අන්තර්ජාලයේ වැක්සින් ට්‍රැකර් එකට ඇතුල් කරනවා. ඒ කටයුත්ත වසංගත රෝග විද්‍යාංශය මගින් මෙහෙවනවා. දැන් කොළඹෙන් පහුගිය දවස්වල කොළඹෙන් හම්බුණානේ කොවිඩ් විකෘති වෙච්ච මේ සාම්පල්. දැන් ඒ වගේ පිටිනුත් අහු වෙලා තියෙද? තව මේ වගේ සාම්පල් අහු වෙලා තියෙද? විකෘති වෙච්ච මම හිතන්නේ විකෘති කියන වචනය මම හිතන්නේ මිස්නෝම එකක් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක මම හරියටම ડોક્ટર හේරත් ආවම අපි ඒක අහමු. මම හිතන්නේ අර මුලින් වාර්තා වුණානේ ඩෙල්ටා රෝගීන් කීප දෙනෙක් ඒගොල්ලන්ගේ ආශ්‍රිතයන් සහ අහඹු ලෙස ගන්න සාම්පල් වල තමයි මේ කියන්නේ විශේෂයෙන් හොයලා බලනවානේ අලුත් ප්‍රභේද තියෙනවද කියන එක. ඒක වෙන්නේ නැති සාමාන්‍යයට වැඩිය වෙනස් කියන අදහස වෙන්නේ නැති ඔය විකෘති කියන එකෙන් අදහස් කරේ. නමුත් මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදයේ නම් පළවෙනි රෝගීන් 18 දෙනාට අමතරව වෙන රෝගීන් දැනට වාර්තා වෙලා නැහැ. දැන් අපි දැක්කා පසුගිය දවස්වල PCR ටෙස්ට් කරා සාමාන්‍ය 20000කට ආසන්න වගේ. එතකොට ඊයේ දිනේදී 9000ක් තමයි කරන්නේ. ඒ කියන්නේ 150කටත් අඩු ප්‍රමාණයක් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා PCR රිපෝට් PCR මේ ටෙස්ට් කිරීමේ. එතකොට මේ වෙනකොට
දැනෙන විදිහට රෝගීන් වාර්තා වීමේ අඩුවක් තියෙනවද මේ රෝගයේ ව්‍යාප්තියේ අඩුවක් තියෙනවද මේ වෙනකොට රට තුල? වසංගත රෝග විද්‍යාංශයට වාර්තා වෙන රෝගීන් සලකා බලද්දී එක දිගටම අපි අර ට්‍රෙන්ඩ් ඇනලිසිස් එක බලනකොට රෝගීන් වාර්තා වීමේ අඩුවක් තියෙනවා. ඊට අමතරව ටෙස්ටිං ස්ට්‍රැටජි එකේ වෙනසක් වුණානේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කලින් එක්සිට් PCR කරලා PCRම තමයි කරේ. නමුත් දැන් එක්සිට් එකේ ටික ටික වැඩියෙන් රැපිඩ් ඇන්ටිජන් කරන්නේ. ඒ නිසා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ප්‍රමාණය වැඩියෙන් කරනවා දැන් රෝගීන් 14 වෙනි දිනේ එක. ඒ නිසා නමුත් වසංගත රෝග විද්‍යාංශයෙන් දිනපතා අහඹු පරීක්ෂණ ප්‍රමාණය ඒ විදිහටම කරගෙන යනවා. මම හිතන විදිහට ලංකාව පුරාම 7000ක් පමණ ප්‍රමාණයක අහඹු PCR පරීක්ෂණ හැම දිස්ත්‍රික්කයකටම හැම මොචේරියාටම බෙදලා වගේ කරන්නේ. ඒ ප්‍රමාණය දිගටම කෙරීගෙන යනවා. ඒ අනුවත් දැනට වසංගත රෝග අංශයේ හැටියට අහඹු PCR වල දැනට අවසාන වශයෙන් පොසිටිවිටි රේට් එක වශයෙන් කියුනේ යම් කිසි අඩුවක් තියෙනවා. මම කියන්න හදන්නේ අහඹු PCR වලිනුත් සොයා ගන්නා රෝගීන් ප්‍රමාණය 6.2ක් වගේ ප්‍රමාණයක් අඩුවීමක් දකිනවා. දැන් මේ වෙනකොට අපි දන්නවා විශාල පිරිසක් රෝගය වැළඳිලා රෝහල් ගත වෙලා ඉන්නවා, නිරෝධායනය වෙලා ඉන්නවා. මේ අය රෝගය සුව වෙලා එනවා කියන්නේ දින 14කින් පස්සේ. එතකොට බොහෝ පිරිසක් ආයතනවල සේවය කරන්නට එනවා. මේ පිට රෝහලෙන් නිරෝධායනෙන් පිට වෙලා එන අයට PCR එකක් හරි ඇන්ටිජන් එකක් හරි කරනවද පිට වෙන අවස්ථාවේදී? ඔව් එක්සිට් PCR එක හරි එක්සිට් ඇන්ටිජන් එක හරි කරනවා. ඒක හැමතැනම මේ වෙනකොට සිද්ධ වෙනවද? ඔය එක සිද්ධ වෙන එක ගයිඩ්ලයින් එකේ කොටසක්. ඒක සියලුම මේ ආයතනවල කරනවා ඒක. මේ දවස්වල ජීවත් වෙන ජනතාවගේ ජන ජීවිතය වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ ජනතාව කොහොමද මේ ජන ජීවිතය කළමනාකරණය කරගන්නේ කියලා කිව්වොත් ඔව් දැන් මනුස්සයන්ට තියෙනවා විශේෂ හැකියාවක් ඕනෑම අවස්ථාවකට අනුවර්තනය වෙන්න හැඩගැහෙන්න හැකියාව තියෙනවා. ඒක අපිට තියෙන සුවිශේෂ හැකියාවක්. එතකොට මෙතෙන්දිත් ඒ හැකියාව තියෙනවා. එතකොට මුලින් යම්කිසි අපහසුතාවයන් පීඩාවන් ඇති වුණත් අලුත් තත්වයන්ට සරිලන විදියට හැඩගැහෙන්න අති බහුතරයකට හැකියාව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය වෙන දේ. එතකොට මුල් කාලේදී යම් අපහසුතා තියෙයි. අපි හැමෝම අපහසුතා වින්දා. නමුත් ඊට පස්සේ ක්‍රමයෙන් ඒ අලුත් තත්වයන්ට මුහුණ දෙන්න අපි දැන් හැඩගැහිලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගෙදර ඉඳලා වැඩ කරන්නත් දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. කාර්යාලේ වැඩ ගෙදර ඉඳන් කරන්න. දැන් ඒවට ඉස්සර එහෙම පුරුද්දක් තිබුණේ නැහැ. එහෙම එකක් ගැන අපි හිතලත් තිබුණේ නැහැ. ඒ කියන්නේ නොයෙකුත් අංශ වලින් උපදෙස් දෙන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රායෝගික නැහැ. දැන් ඔබතුමාට අසල දැනීමක් තියෙනවා මේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන්. ඒ නිසා තමයි ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරේ. ඔව් දැන් එහෙම පුළුවන්කම තියෙද්දී අපි ඒ වගේ මතක තියාගන්න ඕන යම් පිරිසක් ඉඳී ඕනම ජන සමාජයක මේ අලුත් තත්වයන්ට මුහුණ දීමේ අපහසුතාව තියෙන්න පුළුවන්. ඒවා යම් විශේෂයට සමහර විට ඔවුන්ගේ පෞරුෂ ගති ලක්ෂණ නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණා නිසා වෙන්නත් පුළුවන්. හැඩගැහෙන්න බැරි තත්වයන් තියෙන්න පුළුවන්. එවැනි තත්වයන් ඇති වුනහම යම්කිසි මානසිකව අසහනකාරී තත්වයකට පීඩා තත්වයකට යන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසක් අපි බලාපොරොත්තු විය යුතුයි. ඒ අයට යම්කිසි උදව්වක් අවශ්‍ය වෙනවා. ඒක තමයි කියන්නේ. අති බහුතරයකට හැඩගැහිමට හැකියාව තියෙනවා. අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැමට ස්තුතියි. ඒ අතරම ඔබ දැනුම් දීමක් කරන්න ඕනේ ලබන සතියේ දින දෙකක් වැටෙනවා නිවාඩු දවස්වල මේ අපේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන. නමුත් ඒ දවස් දෙකෙත් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙනවා. මොකද අපි දන්නවා මේ කොවිඩ් පිළිබඳ තොරතුරු ජනතාවට
හැකි ඉක්මනින්ම නිතරම ලබා දීම වැදගත් වෙන නිසා ඒකත් ඔබට දැනුම් දෙන්න ඕනේ. නිවාඩු දවස් දෙකක් වුණත් අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා.